තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතන වෙත ගෙනෙන නැනපියස වැඩසටහන ආරම්භ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. අද දවසේ නැනපියස වැඩසටහන තුල අපි ඊ රාජ්‍ය සංකල්පයේ ඉදිරි ගමන පිළිබඳව හොයා බලන්න සූදානම් වෙනවා. ඉතින් ඊ රාජ්‍ය කියන සංකල්පය 2004 අවුරුද්දේ තමයි ලංකාවට හඳුන්වා දෙන්නේ. ඒ වෙනකොට ලංකාවේ රාජ්‍ය ආයතනවල මම හිතන්නේ පරිගණකයක්වත් එතරම් තිබුණේ නැහැ. සෑහෙන අඩු ප්‍රමාණයක් තිබුණේ. හැබැයි අද වෙනකොට 2004 තිබුණු තත්ත්වෙන් ඉතා විශාල ඉදිරි ගමනක් මේ ඊ රාජ්‍ය සංකල්පය ඇවිල්ලා තිබෙනවා. ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන වලට මේ හැම තැනටම මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය හඳුන්වා දීලා එයින් මේවා සවි බල ගන්නවලා තියෙනවා. දැන් මෙතනින් එහාට යන ගමන මොන වගේ වෙන්න ඕනේද? ඉතින් ඒ පිළිබඳව හොයා බලන්න විශේෂ පරීක්ෂණයක් පැවැත්වුණා. ඉතින් මේ පරීක්ෂණයේදී විවිධ රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශ නිලධාරීන්, විවිධ විද්වතුන් මේ වගේ අයත් එක්ක කතා බහ කළා. සාමාන්‍ය ජනතාව මේ අයත් එක්ක කතා බහ කළා. එක් ව්‍යාපෘති වාර්තාවක් සකස් කරලා තියෙනවා. ඊට පස්සේ මේ ව්‍යාපෘති වාර්තාව අද දවසේ මේ ඊ රාජ්‍ය සංකල්පයේ මාර්ග සිතියම සකස් කිරීමේ කටයුත්තේදී ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඉදිරිපත් කරපු මේ වාර්තාව තුල ඇති හොඳ නරක එහෙම නැත්නම් ඇතුළත් විය යුතු දේවල් පිළිබඳව හොයා බලන්න තමයි අද දවසේ උත්සාහ කරන්නේ මේ ස්ථානයේ පැවැත්වෙන මේ විශේෂ වැඩමුළුවේදී. ඉතින් මේ කටයුත්තට පෙර වැඩසටහන් වල සම්බන්ධ වුණු සහ නොවුණු පිරිස එකතු වෙලා තියෙනවා. රාජ්‍ය ආයතනවල, පෞද්ගලික ආයතනවල, විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සාමාන්‍ය ජනතාව මේ හැම දෙනෙක්ම මේ කටයුත්තට එකතු වෙලා තියෙනවා. ඔවුන් තමන්ගේ අදහස් දක්වනවා මේ කටයුත්ත පිළිබඳව. ඊට අමතරව ලෝකයේ ඊ රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරවපු රටවල් අතරින් ඉදිරියෙන් ඉන්න රටවල් වල අත්දැකීම්, ඔවුන් ජයග්‍රහණ ලබාගත්තු හැටි අත්දැකීම් මේ හැම දෙයක්ම මේ වාර්තාව සකස් කිරීමේදී භාවිතා කරලා තියෙනවා. ඒ අනුව අපේ රටේ ඊ රාජ්‍ය සංකල්පයේ ඉදිරි ගමන ඉදිරි අවුරුදු 5 කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද, මේ මාර්ග සිතියම කොයි ආකාර වෙයිද කියලා තීරණය කරනවා. නැදත් වූ තැනින් යළි උත්පාද වන සයිබර් රීමික්ස් කුරුල්ලා දූර්දර්ශ තරංග ආයාමයට යළි එක්වෙයි. ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව හදිසි උපැන්න සහතික සප්‍රයෝජනික දුම්රිය කාලසටහන ගම්වලට නැනසල හඳුන්වාදුන් ICTA අපත් ප්‍රතිලාභ ලැබූ ඔබත් යළි මුහුවන්නට විරාමයක සයිබර් කල්පිතයක් නැනපියස. There are different type of handsets or only by icon based. So these are all advantages and innovative. ICTA had a big mandate. ICTA was created by ICTA Act 2003. Spearheaded most of these initiatives and was responsible for many of these initiatives. Not only to discuss but also to report back, which will be after 1 hour of this session. On mobile devices, recognising that mobile is much more prevalent than internet. තව වෙලාවක් කියන වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් පත් කරන්න කියලා. ඔහොමම දැන් ලියුම් වලින් ආවට දැන් අපිට වෙනමක් තියෙනවනේ තනතුරු වල. Methodology in some way distorts the progress. CTA agency is doing really a good job. අපි හැමදාම කියන වගේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයට අදාළව විවිධ දේවල් නිරන්තරයෙන් අපවට සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් පිළිබඳවත් අපි ඔබ දැනුවත් කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි ඊ ශ්‍රී ලංකා නිවුස් තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුව විසින් එළිදක්වනු ලබන වාර්ෂික තොරතුරු ආර්ථික වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන් දෑ මෙරට තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ලබා තිබෙන ප්‍රගතිය තහවුරු කිරීමක් බව ICTA ආයතනය පවසනවා. පසුගිය වසර කිහිපය තුළ ලෝකයේ සෙසු රටවල් හා සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව අද්විතීය ජයග්‍රහණ රැසක් මෙම ක්ෂේත්‍රයේ ලබා තිබෙන බව ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා සඳහන් කළා. මෘදුකාංග නිර්මාණය රටවල ආර්ථිකයන් කෙරෙහි බලපා ඇති අන්දම මෙම වාර්තාවට විෂය වී තිබෙනවා. සිංහල ශබ්දකෝෂය පසුගියදා අන්තර්ජාලයට එක්වුණා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඒකාබද්ධව මෙම කටයුත්ත සිදුවේ තිබෙනවා.
www.sinhaladictionary.gov.lk වෙබ් අඩවි ලිපිනය ඔස්සේ අන්තර්ජාලය තුළින් මේ සඳහා ප්‍රවේශ විය හැකියි. සිංහල ශබ්දකෝෂය, සිංහල සංශෝධිත ශබ්දකෝෂය, සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය හා සිංහල දෙමළ ඉංග්‍රීසි යන ශබ්දකෝෂවල වචන සොයාගත හැකි ආකාරයට මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. විනිවිද පෙනෙන ජංගම දුරකථනයක් නිෂ්පාදනය කිරීමට තායිවාන සමාගමක් සමත් වේ තිබෙනවා. මතක සුරකුම් පත හා සිම්පත හැර දැනට දුරකථනයේ අන් සියලු කොටස් විනිවිද පෙනෙන ආකාරයෙන් මෙම දුරකථනය නිෂ්පාදනය කර තිබෙන බව එම සමාගම ප්‍රකාශ කළා. ස්වීටිචබල් ග්ලාස් නැමැති තාක්ෂණය මේ සඳහා යොදාගෙන තිබෙනවා. මෙම දුරකථනයෙන් විදුලිය ගමන් කිරීමට යොදා ඇත්තේද පාරදෘශ්‍ය කම්බිවීම විශේෂත්වයක් වනවා. ලෝකයේ තියෙන දැවැන්තම සම්මාන උළෙලක් තමයි ඔස්කර් සම්මාන උළෙල. ඉතින් මේක මේ පහුගිය දවස්වල පැවැත්වුණ සමහර විට ඔයගොල්ලන් බලන්නට ඇති. මේ සිනමා සම්මාන උළෙල සෑහෙන වෙනස්කම් සහිතව තමයි මෙවර ඉදිරිපත් වෙන්නේ. විශේෂයෙන් සම්මාන ප්‍රදානය කිරීමට උචිත කෘති පුද්ගලයන් තෝරා ගැනීමේදී ඔවුන් භාවිතා කරලා තියෙන මිනුම් දඬු වෙනස් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට ජීවිතය ටච් කරන දේවල් පිළිබඳව ඔවුන් අවධානය යොමු කරලා තියෙනවා. බොහොම සරල දේවල් ගැඹුරට විහිදී යන ආකාරය පිළිබඳව ඔවුන් කල්පනා කරලා බලලා තියෙනවා. ඉතින් ඒ දැවැන්ත තිරයේ අපි නරඹන සිනමා කෘතිවලට සම්මාන ලබා දෙන උත්සවයක්. හැබැයි අපි දැන් සූදානම් වෙන්නේ නැනපියස තුල මේ දැවැන්ත සිනමා තිරය තුල දකින චිත්‍රපටයක් පිළිබඳව කතා බහ කරා. නත්තල් දවසේ රාත්‍රිය කියන්නේ පවුලේ හැමෝම එකට එකතු වෙන රාත්‍රිය. ටැක්සි රියදුරෙක් වන ජානුසුත් ඉක්මනින් වැඩහවර කරලා ගෙදර එන්නේ පවුලේ අනික් උදවිය එක්ක නිමාඩු දිනය ගත කරන්න. A tu este șantă, a? Deci mă sunt toșit. Taki prezencik, daję. To jest dla mamy, proszę uprzejmie. Naprawdę myślisz, że pojedziemy? Spróbujemy. නමුත් ජානුස්ගේ පරණ පෙම්වතියක් වන ඊවා හදිස්සියම ඔහුට දුරකථන ඇමතුමක් දෙනවා. ඇය ඔහුගෙන් හදිසි උපකාරයක් බලාපොරොත්තු වෙනවා. Tak. Słucham. ඇයගේ සැමියා කොහෙදෝ යන්න ගිහිල්ලා හොයාගන්න උදව් කරන්න කියලයි ඇය කියන්නේ. ඉතින් කොහොමද මග හරින්නේ? නගරේ චතුරස්‍රයක් මැදදී ඔවුනොවුන් හමු වෙනවා. Edward zginął. Co? Zginął. Już. Wyszedł rano i nie wrócił. Trzeba go poszukać. ඉන් පස්සේ ඔවුන් තැනින් තැනට යනවා නැතිවෙච්ච සැමියා හොයන්න. Od której go macie? O której wyszedł? W południe.
To chyba nie on wyszedł w południe. මේ ගමනේ අතුරු ප්‍රතිඵලයක් හැටියට ඔවුන් අතර යළි ප්‍රේමයක්ද හටගන්නවා. Ręce śmierdzą ci benzyną. Co ty tam robisz? Nic. අන්තිමට හිමිදිරිය වෙනකම් මේ සොයායාම නතර වෙන්නේ නැහැ. Wracam do domu. Dokąd się odwieźć? Tutaj często przychodzi mężczyzna w takim krótkim, białym kożuszku. Taka kurtka. Często tu bywa, nigdzie nie jedzie. Kto to? Edward, A ta kobieta? jego żona. තමන්ගේ ගෙදරට යළි එන්න මොහොතකට ඉස්සර ජානුස්ට කටුක ඇත්තක් හෙළිදරව් වෙනවා. ඒ වගේ සැමියා නැති වෙලා නැහැ. ඔහු ඇත්තටම ඇයව අත්හැරලා ගොඩක් කල්. ඇය දැන් ජීවත් වෙන්නේ තනියම. නත්තල් දවස ඇයට තනියම ගත කරන්න පුළුවන් වුණොත් තමන්ගේ ජීවිතේ නැති කරගන්නයි ඇය ඉඳලා තියෙන්නේ. Jeśli uda mi się być z tobą przez całą noc, do 7 rano, wszystko jedno jak, to wszystko będzie toczyć się dalej normalnie. A jeśli nie? ජානුස් ගෙදරටත් බොරුවක් කියලා ඒවත් එක්ක සැමියා හොයන්න ගියකින් ඇයගේ ජීවිතය ගැලවුණා. Samemu w taką noc. දෙවියන් නිවාඩු දීලා තියෙන දවසෙත් අන්‍යයෙකුට පිහිට වෙන්න පුළුවන් නම් ඒක දේව කාර්යයක්. ඔය දර්ශනය ඔයගලන්ට පේන්නේ තාක්ෂණයේ හින්දා. මගේ කටහඬ ඕගොල්ලන්ට ඇහෙන්නේ තාක්ෂණය නිසා. එතකොට බොහොම දුර බැහැර ඉඳගෙන මම මෙතනට එන්නේ තාක්ෂණය නිසා. මේ තාක්ෂණ විප්ලවය රෝදේ හොයා ගැනීමත් එක්ක ආරම්භ වුණා. අද බොහොම දිගු ගමනක් ඇවිල්ලා. විවිධ තාක්ෂණික උපක්‍රම ක්‍රමවේද උපකරණ ලෝකයේ හැමුවේ තියෙනවා. ඉතින් අපේ ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන යන්නේ මෙන්න මේ තාක්ෂණය නිසා. ඉතින් මේ තාක්ෂණය හැමදාම හැම මොහොතම හැම තප්පරයකම වෙනස් වෙන නිසා මේ වෙනස් වෙන තාක්ෂණය ගැන අපි දැනුවත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි නිකන් අර කොට කියන්නේ ලිම්මැඩියෝ වගේ වෙලා ඉන්නේ. අපි මේ ටික විතරයි දන්නේ. මෙතෙන් එහා මුකුත් දන්නේ නැහැ. ඉතින් එහෙම අය වෙනවට අපි කැමති නැහැ ඕගොල්ලෝ. ඒ නිසා තමයි නැනපියස වැඩසටහන තුල මේ අලුත්ම තාක්ෂණය පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නේ. අද අප කතා කරන්න යන්නේ පසුගියදා ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ ජංගම ලෝක මහා සමුළුවේ නැත්නම් මොබයිල් වර්ල්ඩ් කන්වෙන්ෂන් ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබූ අලුත්ම ඉහළ පෙළේ ජංගම දුරකථනයක් ගැන. එය හඳුන්වා දුන්නේ Sony Xperia Z යන නමින්. නමින්ම පැහැදිලි වන විදිහට ඒකේ නිපැයුම්කරුවා Sony නැමැති ජපන් සමාගමයි. මේ නිපැයුමම මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවර ඇරඹුණු ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේදී පෙර නිපැයුමක් හැටියට අනාවරණය කෙරුණු අතර ඒට සෝනි සමාගම විසින් එම ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේදී ලබාගත් හොඳම සම්මානය හිමි කරගත්තා.
එක්ස්පීරියා ඉසෙට් එම සමාගමේ ඉහළ පෙළේ නැත්නම් ස්මාර්ට් ෆෝන් කාණ්ඩයේ ප්‍රධාන නැත්නම් ෆ්ලෑෂ් චිප් දුරකථනයයි. එම ප්‍රදර්ශනයේදී එක්ස්පීරියා ඉසෙට් එකේ නිමාවේ ගුණාත්මක භාවය සහ එහි පියකරුභාවය පැසසුමට ලක්වුණා. ඒකේ සිත් ඇද ගන්නා සුළු භාවයට ප්‍රධාන හේතුව සෝනි සමාගම විසින් තම නිපැයුම්වලට හඳුන්වා දෙනු ලැබූ නිමාව පිළිබඳ සිද්ධාන්තයයි. සැමතැනම සමබරතාවේ නැත්නම් ඔමිනි බැලන්ස්යයි අර්ථ නිරූපණය කරනු ලබන මෙම සිද්ධාන්තය අනුව එක්ස්පීරියා ඉසෙඩ් එකේ නිමාවේ කිසිම තැනක තියුණු කොන් නැති අතර එවැනි සෑම කොනක්ම වටකරු කරන ලබන අතර සෑම මතුපිටම දිලිසෙන ස්වභාවයක් කුසුලනවා. එක්ස්පීරියා ඉසෙඩ් එක ඇමරිකානු සමාගමක් වන වෙරිසන් සමාගමත් තායිවාන් සමාගමක් වන HTC සමාගමත් එකතු වී නිපද වූ ඩ්‍රොයිඩ් DNA කියන ජංගම දුරකථනය එක්කම අඟල් 5 තිරයක 1080 පික්සල් යනුවෙන් හඳුන්වනු ලබන ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් දර්ශනයක් ගෙන දෙන පළමු දුරකථන වලින් එකක්. එක්ස්පීරියා ඉසෙට් එක අනික් ජංගම දුරකථනවල අතර කැපී පෙනෙන ප්‍රධාන හේතුව එහි ඇති බැවේරියා මොබයිල් එන්ජින් 2 යන උපාංගයයි. සෝනි සමාගම විසින් සෝනි රූපවාහිනී යන්ත්‍රයන් සඳහා නිපදවන ලදන මෙම බැවේරියා මොබයිල් එන්ජින් 2 එකේ තාක්ෂණය එක්ස්පීරියා ඉසෙඩ් එකේ රූපවල දර්ශනවලට තියුණු භාවයක් සහ එම දර්ශනවල විවිධත්වය නැත්නම් කන්ට්‍රාස්ට් භාවය ලබා දෙනවා. මිලිමීටර් 3.5 ශ්‍රව්‍ය ජැක් එක ආදී විවෘත තැන් නැතත් ඒවා වැසීම සඳහා ඇති රබර් මුද්‍රිත ආවරණයන්ගෙන් වසා තැබුවොත් මේ දුරකථනය සම්පූර්ණයෙන් දූවිල්ලටත් ජලයටත් ඔරොත්තු දෙනවා. ඒක කිසිම හානියක් වෙන්නේ නැතිව මීටරයක් මිරිදිය වතුර යට පැය භාගයක් තබන්න පුළුවන්. මෙවැනි ඉහළ ගුණාත්මක භාවයෙන්ුත් සෝනි එක්ස්පීරියා ඉසෙඩ් එකේ මිල ඇමරිකානු ඩොලර් 845යි. This workshop reflects a participation by the Chief Innovation Officers and by other stakeholders in understanding what we have learned from the last 6-7 years of Sri Lanka or government program. Learning from that experience, I believe we can have a much more advanced transformation of Sri Lanka or government. இலங்கையின் தகவல் தொழில்நுட்ப துறையிலே இந்த ICTA நிறுவனமானது மிகுந்த ஒரு பங்களிப்பை செய்து வருகின்றது. குறிப்பாக பின்தங்கிய பிரதேசங்களிலே அதாவது ITC லிட்ரஸியை வளர்க்கும் வகையிலே அவருடைய சில நிறுவனங்களை நெனசெல போன்ற நிறுவனங்களின் ஊடாகவும் கிராம மட்டங்களிலே சிறப்பான ஒரு අවිති பணியினை மேற்கொண்டு வருகிறார்கள் என்று நாங்கள் குறிப்பாக கூறக்கூடியதாக இருக்கின்றது. අද දින වැඩසටහන මම හිතන්නේ රාජ්‍ය සේවාවන් ප්‍රතිනිර්මාණය කිරීම වැඩසටහනේ අර්ථය පවත්වනු ලබන විශේෂ වැඩසටහන e-government සේවාවන් කොහොමද ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම වගේ ගැන සමා සාකච්ඡා කරේ. අපිට පුළුවන් නම් පොදු දත්ත පද්ධතියක් පවත්වාගෙන යන්න ලංකාවටම ඒකෙන් අපිට පුළුවන් ලංකාවේ තියෙන ආයතන බොහොමයකට අදාළ වෙන තොරතුරු ඒ ආයතනයට අවශ්‍ය වෙන පරිදි ලබා ගැනීමට දෙන්න. විශේෂයෙන්ම එක ආයතනවල වෙන වෙනම දත්ත පද්ධති පවත්වාගෙන යාමේදී ඇති වෙන විශාල ආර්ථික සහ මේන්ටනන්ස් ගැටලු අඩු කරගන්න පුළුවන් වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන නැනසල ව්‍යාපෘතිය මම දකින්නේ ගමේ කැතුදල්ල හුරු ගොවියා විශ්වගම්මානයට පිවිසෙන අතුරු මුහුණතක් විදිහටයි. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීම වෙනුවෙන් සේවාවන් ලබා දීම අතිශයින්ම වැදගත් වෙනවා. එම නිසා සියලුම රජයේ සේවාවන් මෙම ප්‍රධාන නවීකරණ නිලධාරියාගේ සහයෝගයෙන් සේවාවක් බවට පත් කිරීමට අපිට පැවරලා තියෙන එක් රාජකාරියක්. ඊ ස්වාභිමානී එක් ජයග්‍රහණයක් පිළිබඳව විස්තර හොයා බලන්නටයි මේ සූදානම. මේ වෙබ් අඩවිය මගින් අප ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් පුරාවිද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ සිදුවන නවතම පර්යේෂණ
වගකීමක් සහිතව වඩා නිවැරදි ලෙස මහජනතාව වෙත ගෙන යාම සඳහා උත්සාහ කරනවා. විශේෂයෙන්ම අපගේ ඉලක්කය පාසල් සිසුන්, පාසල් ගුරුවරුන්, විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන්. පුරාවිද්‍යාව සහ ඉතිහාස විෂය සම්බන්ධයෙන් පාඨමාලා දියත් කිරීම, සංචාරකයන් සඳහා තොරතුරු ලබා දීම, ඒ වගේම විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරමින් විද්‍යුත් සංගරා නොමිලේම බෙදා හැරීම සහ සමාජ වෙබ් අඩවි හරහා පුරාවිද්‍යාව සහ ඉතිහාසය වෙත ලෝකයේ පුරා විසිරී සිටින සිංහල පාඨකයා ග්‍රහණය කර ගැනීම අප විසින් සිදු කරනවා. ඉතින් මෙතෙක් කල පැමිණි ඊ රාජ්‍ය සංකල්පයේ අනාගත ගමන් මාර්ග සිතියම කොයි ආකාරයෙන් සකස් වේද කියලා අපිට ඉදිරියේදී බලා ගන්නට පුළුවන්. ඒට අමතරව මේ මාර්ග සිතියම සකස් කර ගැනීමේදී ඔබට පුළුවන් ඔබේ දායකත්වය සපයන්නට, එහෙම නැත්නම් මේ පිළිබඳව ඔබට පුළුවන් දැනුවත් වෙන්නට engage.icta.lk/forum කියන වෙබ් ඇඩ්‍රස් එක හරහා අන්තර්ජාලයට පිවිසිලා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ සමුගෙන යන්නට නැනපියස වැඩසටහන තුලින්. මේ වැඩසටහන ඔබ වෙත ගෙනාවේ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය. ඉතින් මම ඉන්න මේ මහා අවකාශයේ ඈතට අපිට බලනකොට පේන්න තියෙනවා අනන්තය. ඉතින් මෙහෙම අනන්තයට යනකොට අපිට හම්බ වෙනවා මේ මුහුදේ තියෙන නැව්. මේ අනන්තයට මෙහෙන් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේවෙන් අපි ලෝකයේත් එක්ක සම්බන්ධතාවයන් පවත්වාගෙන යනවා. ඉතින් මේ අනන්තය දක්වා යන අවකාශයට හැං තවත් අවකාශයක් තියෙනවා. ඒ අවකාශය තමයි සයිබර් අවකාශය. මම මේ ඉන්නේ සයිබර් අවකාශයට යන මාවතේ. ඉතින් මම ඔබටත් ආරාධනා කරනවා නැනපියස තුලින් මාත් එක්ක සයිබර් අවකාශයට යන මාවතේ ගමන් කරන්න එන්න කියලා. එහෙමනම් සමුගෙන යනවා. හමු වෙමු ලබන සතියේත්.